සාදරයෙන් පිළිගන්නවා සදිල මීඩියා YouTube channel එකට. කලින් වීඩියෝස් දෙකේදී මම කිව්වේ මොකද්ද 3ds Max කියන්නේ, කොහොමද ඒකේදී objects පාවිච්චි කරන්නේ සහ ඒකේ settings කියන දේවල් ගැන. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම 3ds Max වලදී අපි කොහොමද අපේ objects වලට materials add කරන්නේ, texture එකක් add කරන්න කියන එක ගැන. ඉතින් අපි මුලින්ම කරන්න ඕන අපේ rendering engine එක පොඩ්ඩක් පරීක්ෂා කරගන්න ඕනේ මොකෙන්ද render කරගන්නේ කියලා. ඉතින් මම ඒකට යනවා. මෙතන අපේ 3ds Max වල තියෙනවා rendering කියලා එකක්. rendering වලට ගිහිල්ලා ඒකේ මෙන්න මෙතන තියෙනවා render setup කියන එක. ඒක short key එක විදිහට අපි F10 කියන එක පාවිච්චි කරනවා. ඉතින් render setup එකට ගියාට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන උඩින්ම renderer කියලා එකක්. ඒකට ගියාම තියෙනවා අපේ මෙන්න මේ විදිහට render engines කිහිපයක්, art render, scanline, arnold කියලා. ඒ තුන තමයි අපි ප්‍රධානම පාවිච්චි කරන්නේ. ඉතින් අනිත් ඒවා වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. මම මෙතනදී තෝරගන්නවා scanline කියන render එක. මේකේ මේ arnold render කියන එක ඇවිල්ලා තියෙන්නේ 2018 වගේ අලුත් version වලින් පස්සේ තමයි. ඊට කලින් තිබ්බේ mental ray කියන rendering engine එක. මේකේ ඊට පස්සේ okay කරන්න කියලා බටන් එකක් නැහැ. ඔයගලන්ට පේනවා ඇති. ඒ හින්දා මම මේක close කරනවා. හරි. මම මුලින්ම ඇඳ ගන්නවා plane එකක්. top view port එකේ control button එක press කරගෙන මෙන්න මේ විදිහට ඇඳගත්තා. ඊට පස්සේ මම මේකේ අඳිනවා මෙන්න මෙතනින් අරගෙන spheres කීපයක්, එහෙම නැත්නම් බෝල කීපයක්. ඒකෙම අපිට copies ගන්න පුළුවන්. shift එකත් එක්ක මේ විදිහට drag කරන්න. මෙතන copies දෙන්න. අපිට copies ගාන දෙන්න පුළුවන්. මම මෙතනින් දෙන්නම් 5ක් වගේ. එතකොට අපිට copies 5ක් එකම විදිහට ගන්න පුළුවන්. මම ඔයගොල්ලෝ දකින්න ඇති අර Dropbox එකේ මම ගත්තේ instance නෙමෙයි copy කියන එක. ඉතින් අපිට copy කියන එක ගත්තාම එකිනෙකට වෙනස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මම මේ විදිහට බෝල 6ක් අරගෙන තියෙනවා. මම ඊට පස්සේ කරන්නේ plane එක අපි තව ටිකක් ලොකු කරගමු අපිට ලේසි වෙන්න. එතකොට අපේ background එකට හොඳට පේනවා මේ plane එක. දැන් ඊට පස්සේ අපේ බෝල 6 බැලුවාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ බෝල 6ක් තමයි අපිට පේන්නේ. මම මේ grid එක on off කරන්නේ G අකුර press කරලා. ඉතින් මම G අකුර press කරලා මේ grid එක off කරගෙන අපේ මේ බෝල 6 අපේ plane එකේ උඩට ගේනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් W එක press කරාම move tool එකට එනවා. move tool එකට ඇවිල්ලා මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් උඩට උස්ස ගන්නවා. හරි. දැන් අපි බලමු කොහොමද මේකට materials දාන්න කියලා. මම එනවා perspective viewport එකට. ඇවිල්ලා ඉවර වෙලා rendering වල පල්ලෙහාට එනකොට තියෙනවා material editor කියලා. ඒකේ මම ගන්නවා compact material editor. compact material editor ගියහම මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට එන්නේ. ඔයගලන්ට මුලින්ම මේ සමහර විට මෙන්න මේ වගේ material editor එකක්. මේකේ තියෙන්නේ බෝල 6ක්. එහෙම නැත්නම් අපි බෝල වලට කියනවා material slots කියලා. ඉතින් මේ material slots 6ක් අපිට හරියටම වගේ දීලා තියෙනවා. හැබැයි මෙතන ඔයගලන්ට පේනවා ඇති හරියටම බැලුවොත් material දාන්න අපිට objects 7ක් තියෙනවා අපේ plane එකත් එක්ක. මේ spheres 6යි plane එකයි ඔක්කොම material 7ක් දාන්න ඕනේ. ඉතින් මේ 7 දාන්න බෑ මේ 6 ඇතුළට. ඒ හින්දා අපිට පුළුවන් මේ slots ගාන වැඩි කරගන්න. ඔයගලන්ට යන්න පුළුවන් මෙතන තියෙන options. ඒකේ පල්ලෙහාට එන්න cycle කියලා එකක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් 6 වරක් 4ක් එහෙම නැත්නම් slots 24ක් දක්වා වැඩි කරගන්න. කීප වතාවක් ඒක press කරනකොට ඔයගලන්ට පේනවා ඇති මෙතන slots ගාන වැඩි වුණා. මම දැන් ඉන්නේ 6 වරක් 4ක් එහෙම නැත්නම් slots 24ක් තියාගෙන. හරි. අපිට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපේ මේ object එකක් select කරලා නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ slot එකක් click කරලා ඇදගෙන ඇවිත් අදාළ object එකේ අතරින්. එතකොට ඔයගලන්ට පේනවා ඒ object එකේ පාට අදාළ slot එකට වෙනස් වුණා. තව විදිහක් පුළුවන් අපිට object එක select කරලා slot එකක් උඩ select කරන්න. select කරලා ඒක assign කරගන්න ඕන. assign කරගන්න අපිට පුළුවන් මේ පල්ලෙහාට එනකොට තියෙනවා වම් අත පැත්තේ ඉඳන් තුන්වෙනියට
assign material to selection කියන එක. assign material to selection. ඒ විදිහට මම ඉතුරු බෝල පහටත් assign කරගන්නවා අලුතෙන් material slots වෙන වෙනම. ඔය විදිහට මම සිලෙක්ට් කරගත්තා මැටීරියල්ස් උත් assign කරගත්තා. ඉතින් මම මුලින්ම අපේ මේ එක බෝලයක මැටීරියල් එක වෙනස් කරලා පෙන්නන්න. මම මෙන්න මේ බෝලේ මම වෙනස් කරනවා. මේ බෝලේ මැටීරියල් එක වෙනස් කරනවා. මේ බෝලේ මැටීරියල් එක අපි කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එකට අදාළ මැටීරියල් ස්ලොට් එක මොකක්ද කියලා හොයාගන්න අපිට හරිම ලේසි. ඕගලන්ට බලා ගන්න පුළුවන් දැන් මෙතනට ගියාම මේ material slots ඔක්කොම එක වගේ. හැබැයි අපි object එකක් select කරපු ගමන් ඒකට අදාළ material slot එකේ ත්‍රිකෝණ හතර සුදු පාට වෙනවා. ඒක වෙන් කරලා අපිට පෙන්නනවා මේ material slot editor එකේදී. ඉතින් මම මෙන්න මේ material එකේ තමයි වෙනස් කරන්න යන්නේ. මේ material එකේ color එක වෙනස් කරන්න මම යනවා diffuse කියන එකට. diffuse කියන එකට ගියාට පස්සේ ඔයගලන්ට කැමති පාටක් මෙතනින් තෝරලා ගන්න පුළුවන්. ඔය විදිහට මම පාට තෝරගත්තා. ඔය විදිහට තෝරගත්තා. මේ material slot එක double click කරාම අපිට පුළුවන් මෙතන කරන වෙනස්කම් ටික මෙතන බලා ගන්න. සමහර මේ කරන වෙනස්කම් අපිට viewport එකේදී බලා ගන්න අමාරුයි. ඒවා අපිට බලා ගන්න වෙන්නේ final output එකේදී. එහෙම නැත්නම් render කරාට පස්සේ. ඉතින් මෙතනදී මම මේකට පොඩි එළියක් එහෙම නැත්නම් torch එළියක් දෙන්න හදන්නේ. ඒකට මම කරන්නේ specular level එක ටිකක් වැඩි කරනවා. මම දැනට මේකට 100ක් දුන්නොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එළියක් වැටෙනවා මේ material slot එකට. ඊට පස්සේ මේ material slot එකට වැටිච්ච එළිය මම කරන්නේ තව පොඩ්ඩක් පැතිරිලා තියෙන ප්‍රදේශය පොඩ්ඩක් අවම කරගන්නවා. ඒකට අපිට පුළුවන් මෙන්න මේ glossiness කියන එකේ value එක ටිකක් වැඩි කරගන්න. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක නිකන් ප්ලාස්ටික් බෝලයක් වගේ look එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙදී අපිට පුළුවන් ඕනනම් මේ ප්ලාස්ටික් බෝලය ඇතුළට එහෙම නැත්නම් ප්ලාස්ටික් බල්බ් එකක් වගේ ඇතුළට පොඩි ලයිට් එකක් වගේ දෙන්න. එහෙම නැත්නම් මේක 2D look එකක් ගේන්න පුළුවන් අපිට මේ self illumination කියන එකෙන්. self illumination එකේ value එක අපි 100ක් කරොත් එහෙම මෙන්න මේ විදිහට වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම දැනට ඒකට 100ක් දෙන්නේ නැහැ. ඒක බිඳුවක්ම තියෙනවා. තියලා ඉවර වෙලා ඔන්න අපි ඒ බෝලේට අදාළ material එක change කරලා තියෙනවා. ඊට පස්සේ මම යනවා මෙන්න මේ object එකට. ඒ object එකට අනුව මෙන්න මේ slot එක තමයි අපිට assign කරලා තියෙන්නේ. මම ඒකට වෙනස් කරනවා කණ්ණාඩියක් වගේ shine කරන්න හදන්නේ. ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මෙතන තියෙන diffuse color එක ටිකක් අඳුරු ගතියක් ගන්න. මෙන්න මේ විදිහට color එක ටිකක් black පැත්තට ගේනවා. ගෙනල්ලා ඉවර වෙලා මේකට මම specular level එක 70ක් වගේ දෙනවා. glossiness එක 40ක් වගේ දෙනවා. දැන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි තාම මේක shine කරපු look එකක් එහෙම නැත්නම් කණ්ණාඩියක් වගේ පෙනුමක් අපිට ලැබිලා නැහැ. කණ්ණාඩියක් වගේ පෙනුමක් ලබා ගන්න අනිවාර්යයෙන්ම reflection එකක් තියෙන්න ඕන. ඉතින් අපිට මේ reflection එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ background කියන icon එක click කරන්න. එතකොට අපිට background එකක් එනවා. reflection එක වැටෙනවා කියන්නේ මේ background එක මේ බෝලය මතට එහෙම නැත්නම් මේ slot එක මත අපිට පේන්න ඕන. ඉතින් reflection එකක් ගන්න අපිට යන්න පුළුවන් maps කියන එකට. අපේ material editor එකේ තියෙන maps කියලා එකක්. ඒකට එන්න. ඒකට ආවට පස්සේ අපි
පරාවර්තනය වෙනවට කියනවා රිෆ්ලෙක්ෂන් කියලා. ඉතින් මේ වචනේ මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ රිෆ්ලෙක්ෂන් එකේ නන් බටන් එක ක්ලික් කරනවා. නන් බටන් එක ක්ලික් කරාම ඔයගලන්ට මෙන්න මේ වගේ ඩ්‍රොප් බොක්ස් එකක් එනවා. ඒ ඩ්‍රොප් බොක්ස් එකේ පල්ලෙහාට එන්න. පල්ලෙහාට එනකොට තියෙනවා රේඩ් ට්‍රේස් කියලා එකක්. ඒක ක්ලික් කරලා ඕකේ කරන්න. එහෙම නැත්නම් ඩබල් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔන්න අපිට රිෆ්ලෙක්ෂන් එක වැටිලා තියෙනවා. හරි. ඊළඟට මම මෙන්න මේකට එනවා. මේකට ආවට පස්සේ මම හදන්නේ ටිකක් රත්තරන් පාටට තියෙන මැටීරියල් එකක්. ඒක කරන්න මම මෙන්න මෙතන ෂේඩ් බේසික් පැරාමීටර්ස් කියන එක වෙනස් කරනවා මෙටල් කියන එකට. ෂේඩ් බේසික් පැරාමීටර් එකේ බ්ලින්ක් කියලා තිබ්බ එක මෙටල් වලට මාරු කරනවා. මාරු කරලා ඉවරලා මෙතන මෙටල් බේසික් පැරාමීටර්ස් කියන එකේ වෙනස් කරනවා මම ඩිෆියුස් කලර් එක මෙතනට 20ක් ඊළඟ එකට 216ක් ඊළඟ එකට 255ක්. මෙන්න මේ වගේ වර්ණයක් තමයි මම තෝරගන්නේ. ඊට පස්සේ මේක ඕකේ කරන්න. ඕකේ කරලා ස්පෙකියුලර් ලෙවල් එක දෙනවා මම 372ක් වගේ. ග්ලොසිනස් එක 65ක් 66ක් වගේ දෙනවා. හරි. ඊළඟට මම එනවා මෙතනින් maps කියන එකට. maps කියන එකේ රිෆ්ලෙක්ෂන් වලට එන්න. රිෆ්ලෙක්ෂන් එකේ නන් බටන් එක සිලෙක්ට් කරලා මෙතනින් දෙන්න fall off කියන එක. fall off කියන එක දුන්නට පස්සේ පල්ලෙහාට එන්න. පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතනින් ක්ලික් එකක් දීලා මෙන්න මෙතන දුන්න අයිකන් එක පොඩ්ඩක් පල්ලෙහාට ගේන්න. හරි. ඊළඟට මෙතනින් දෙන්න fall off type එක Fresnel කියන එක. ඊළඟට මෙන්න මේ ඔයගලන්ට පේනවා කළු පාට කොටුවක්. ඒකේ නන් බටන් එකට දෙන්න red trace කියලා. හරි. අපි යනවා ඊළඟ ඔබ්ජෙක්ට් එකට material කරන්න. මේකෙදි මම දෙන්නේ තැලුණු යකඩයක ස්වභාවයක්. ඒකට මම කරන්නේ මම මෙන්න මේ ගත්ත tree default කියන material slot එකම ක්ලික් කරලා ඇදගෙන ඇවිත් අතාරිනවා මෙන්න මෙතනින්. අතාරියට පස්සේ ඒක අපි අර දාගත්ත slot එක අයින් වෙලා යනවා object එකකින්. අපි නැවත assign කරන්න කලින් මතක තියාගන්න මෙතන නම වෙනස් කරන්න 4 කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කැමති නමකින්. වෙනස් කරාට පස්සේ මේක යහනවා replace it කියලා. ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ මෙතන අපිට පුළුවන් කලර් එක change කරගන්න. ඔයාලට පුළුවන් මෙතන ඕනනම් 79ක් වගේ දාලා මේක 0.0 කරන්න. එතකොට මෙන්න මේ වගේ නිකන් අලු පාට වගේ ලුක් එකක් තමයි එන්නේ. මේක ඕකේ කරන්න. ඕකේ කරලා පල්ලෙහාට එන්න. පල්ලෙහාට එනකොට අපේ maps කියන එක තියෙනවා. ඒ maps එකේ තරුණු යකඩයක් මම හදන්න යන්නේ. ඉතින් මෙතනින් දෙනවා bump එකේ none button එකට noise කියන එක. noise. දීලා මෙතන ටයිලින් ප්‍රමාණය වැඩි කරගන්න 4.4.4ක් වගේ මම දෙනවා. ඔයගලන්ට පේනවා දැන් ගෝල්ෆ් බෝලයක්, හොකි බෝලයක් වගේ. මෙතන ෆ්‍රැක්ටල් හරි ටර්බියුලන්ස් හරි ඔයගලන්ට දෙන්න පුළුවන්. ඔය විදිහට අපිට මේක හදාගන්න පුළුවන්. හැබැයි මේක තාම අපිට පෙන්වන්නේ නැහැ මෙතන view port එක ඇතුලේ. හරි. ඊළඟට මම
වීදුරුවක් හදන ක්‍රම දෙකක් පෙන්වන්නයි යන්නේ. එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් මෙතන ඩිෆියුස් කලයක වෙනස් කරන්න ඉස්සෙල්ලා වගේම අඳුරු පැත්තට ওই විදිහට අඳුරු කරලා ඊට පස්සේ ස්පෙකියුලර් ලෙවල් එක අර වගේම 70යි 40ක් වගේ දෙනවා මම ඩිලිවර් වෙලා. ඉතින් මම ඒ හින්දා යනවා මැප්ස් වලට ගිහිල්ලා මම මෙතනින් දෙනවා විනිවිද බලනවාට මේකදී අපි කියනවා රිෆ්‍රැක්ෂන් එහෙම නැත්නම් වර්තනය කියලා. ඒකේ නන් බටන් එක ක්ලික් කරන්න නන් බටන් එක ක්ලික් කරලා මෙතන දෙන්න රේට් ට්‍රේස් කියන එක. දැන් ඔයගලන්ට මෙතන පේනවා ඇති විනිවිද පේනවා. ඒ කියන්නේ එහා මෙහා පේනවා. ඊට පස්සේ යන්න ආපස්සට go to parent ආපස්සට යන්න පුළුවන් අපිට go to parent වලින් ගිහිල්ලා අපේ වීදුරුව විනිවිද පේනවා වගේම පොඩි පරාවර්තනයකුත් තියෙනවා. ඒ හින්දා අපිට පුළුවන් මේ රේට් ට්‍රේස් කියලා ගත්ත මේකම ක්ලික් කරලා ඇදගෙන ඇවිත් මෙතනින් අතාරින්න නැත්නම් ආයෙත් අපිට නන් බටන් එක ක්ලික් කරලා ආයෙත් වෙනස් කරන්න පුළුවන් රේට් ට්‍රේස් වලට. ඉතින් මෙතනදී ඉන්ස්ටන්ස් දෙන්න එපා. මම ගිය සතියේ කිව්වා මොකද්ද ඉන්ස්ටන්ස් දුන්නොත් දෙන්නේ කියන එක ගැන. ඒක පැහැදිලි නැත්නම් පොඩ්ඩක් ඒකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න මම දාලා තියෙනවා. මෙතන දෙන්න මෙතඩ් එක කොපි කියන එක. දීලා ඉතින් අපිට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන රිෆ්ලෙක්ෂන් එක 100%ක්ම තියෙනවා. අපිට 100%ක්ම අවශ්‍ය නැහැ. ඒ හින්දා මම මෙතන රිෆ්ලෙක්ෂන් එක 5ක් වගේ දෙනවා. එන්න මේ විදිහට අපිට වීදුරුවක් හදාගන්න පුළුවන්. ඊළඟට තව අනිත් විදිහ තමයි ඒකට මම මෙන්න මේ ඔබ්ජෙක්ට් එක තෝරගන්නවා. ඒ ඔබ්ජෙක්ට් එකට අදාළ ස්ලොට් එක වෙන්නේ මේක. ඒ ස්ලොට් එකේ අපි මෙච්චර වෙලා වෙනස් කිරීම කරේ මෙන්න මේ ස්ටෑන්ඩඩ් කියන එකේ. දැන් මම වෙනස් කරනවා මෙතන ස්කෑන් ලයින් වල ආකිටෙක්චරල් කියන එකට. ආකිටෙක්චරල් ඒකේ මෙතන user defined කියලා තියෙනවා. user defined එකෙන් ඔයගලන්ට පුළුවන් glass clear, glass translucent ඒ වගේ එක එක presets ඔයගලන්ට දීලා තියෙනවා. ඉතින් මේවා පාවිච්චි කරන්නත් පුළුවන්. මම මෙතන glass clear කියන එක දෙන්නම්. දැන් අපි තාම මේ materials ඔක්කොම හැදුවට පොළොවට material එක දෙන්න මම පොළොව select කරගන්නවා. පොළොවට අදාළ material slot එක වෙන්නේ මෙන්න මේක. මම ඒකට යනවා. ඒකට ගියාම අපි බලමු කොහොමද මේ පොළොවට texture එකක් දාන්නේ එහෙම නැත්නම් tile අල්ලන්නේ කියලා. අපිට පුළුවන් මෙතන මේ diffuse එකේ ඉස්සරහා තියෙනවා none button එකක් එහෙම නැත්නම් පොඩි කොටුවක්. ඒ කොටුව select කරන්න select කරලා ඉවරලා මෙතනින් දෙන්න bitmap කියන එක. මේකදී ඒගොල්ලෝ අහනවා අපේ image එක තියෙන්නේ කොහෙද කියලා. ඉතින් අපේ image එක අපි save කරගත්ත එහෙම නැත්නම් අපි download කරගත්ත තැන තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඒක ගිහිල්ලා පෙන්වන්න අපේ තියෙන තැන පෙන්වන්න. පෙන්නලා ඉවර වෙලා ඒකට ගිහිල්ලා අපේ අදාළ material එක තෝරගන්න. ඉතින් මම දෙනවා මෙන්න මේ ලී පොළව මේ විදිහට. දුන්නට පස්සේ අපේ material slot එකේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. අපි ලී පොළවක් දැම්මම මේක දැන් මේකේ viewport එකේ බලා ගන්න ඕන. ඉතින් viewport එකේ බලා ගන්න අපිට නිකම්ම පෙන්වන්නේ නැහැ. අපි මෙන්න මෙතනට එන්න ඕන. මෙතනට ආවහම තියෙනවා දකුණු පැත්තේ ඉඳන් 4 වෙනියට තියෙන toggle එක. ඒක කියන්නේ show shaded material in viewport. ඒක ක්ලික් කරාම අපිට මෙන්න මේ විදිහට viewport එකේ බලා ගන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට පේනවා ඇති මේක ගොඩක්ම ලොකුයි. ඉතින් අපිට ඒකේ tiling හදා ගන්න පුළුවන්. අපි මේ material slot එක double click කරලා මෙන්න මෙතනට එන්න. මෙතන තියෙනවා tiling කියලා එකක්. මම ඒ tiling ටික අඩු වැඩි කරනකොට මොකද වෙන්නේ කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔය විදිහට අපිට තාම viewport එකේ පෙනුම නම් ටිකක් ලොකු වැඩි. ඒ හින්දා මම තව ටිකක් tiling වැඩි කරනවා. හරි. මේ ගානට අපි තියාගමු.
දැන් අපි ලී පොළවක් දැම්මා. හැබැයි මේක පොඩ්ඩක් තාම වානිෂ් ගාලා පොලිෂ් කරලා නැහැ. ඉතින් අපිට පුළුවන් ඒක කරන්න. අපි තාම ඉන්නේ map 7 bitmap කියන කොටසේ. ඉතින් අපි ආපස්සට යන්න ඕනේ මේකට shine එකක් දෙන්න. ඉතින් මම යනවා go to parent කියන එකට. go to parent ගියාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන specular level සහ glossiness අපි තාම වෙනස් කරලා නැහැ. ඉතින් මම specular level එකට දෙනවා 100ක්, glossiness එකට දෙනවා 70ක්. ඔන්න දැන් අපි පොළවට හොඳ ෂයින් එකක් එහෙම නැත්නම් පොලිෂ් කරලා දීලා තියෙනවා. මේක පොලිෂ් කරාටම වැඩක් නැහැ. මොකද අපි ලී පොළවක් එහෙම නැත්නම් ටයිල් ඇල්ලුවාම පොඩ්ඩක් ඉස්සිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා අපිට මේකට පොඩි ගොරෝසු ගතියක් දෙන්න වෙනවා. ගොරෝසු ගතියක් දෙන්න අපිට පුළුවන් අපි එනවා maps වලට ඇවිල්ලා මේ diffuse color එකේ ඉස්සරහා තියෙන මෙන්න මේ අපේ දීලා තියෙන map එකේ නම ක්ලික් කරලා පල්ලෙහාට ගෙනල්ලා මෙතන අතරින්න bump map එකේ none button එක උඩ අතරියහම මෙයා අහනවා copy the instance ද කියන එක. අපි දෙමු instance කියලා ඕකේ කරන්න. එතකොට මෙතන අපි diffuse එකේ tiling ප්‍රමාණය ඒ වගේ දේවල් වෙනස් කරනකොට මෙයාගෙත් automatically වෙනස් වෙනවා. ඉතින් මම මෙතන බම්ප් එකට දෙනවා 80ක විතර වැලියු එකක්. දැන් අපි මේ පොළව පොලිෂ් කරා කියන්නේ අනිවාර්යයෙන්ම මේකට රිෆ්ලෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් මෙතන මම ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට කිව්වා අපි රිෆ්ලෙක්ෂන්ස් දානකොට පාවිච්චි කරපු මැප් එකක් ගැන. රිෆ්‍රැක්ෂන්ස් දානකොට අපි කලින් පාවිච්චි කරේ ray trace කියන එක. හැබැයි මෙතනදී පාවිච්චි කරන්නේ වෙනම රිෆ්ලෙක්ෂන් එකක්. ඒක තමයි අපේ maps වල තියෙනවා reflection none button එක ක්ලික් කරාම මෙතන පල්ලෙහාට එන්න scan line කියලා තියෙනවා. ඒකේ තියෙනවා flat mirror කියන එක. එහෙම දෙන්න හේතුව තමයි අපි පොළවට ඇන්දේ plane එකක්. හැබැයි මතක තියාගන්න අපි plane එක හැර අනිත් ඕනෙම object එකක් පාවිච්චි කරනවා නම් අපි පාවිච්චි කරන reflection එක තමයි එහෙම නැත්නම් reflection map එක තමයි ray trace කියන්නේ. අපි box එකක් ඇන්දත් මතු පිට සමතල වුණා කියලා කියමු පළියට අපි පාවිච්චි කරන්නේ නැහැ flat mirror කියන එක. එතනදී අපි පාවිච්චි කරන්නේ ray trace. හරි. දැන් අපි බලමු කොහොමද මේකේ rendering output එක ගන්න කියලා. rendering output එක ගන්න කලින් අපි බලන්න ඕනේ අපේ සීමාවට අහු වෙන්නේ කොයි කොටසද කියලා. එහෙම නැත්නම් අපේ save frame එක on කරගන්න ඕන. අපේ save frame එක on කරගන්න පුළුවන් මෙන්න මෙතන අපේ viewport එක perspective viewport එකේ පල්ලෙහාට එනකොට තියෙනවා show save frame. එහෙම නැත්නම් shift F. ඔන්න අපිට දැන් බලා ගන්න පුළුවන් අපේ save frame එක කොයි වගේද කියලා. හරි. දැන් අපි render කරන්නයි හදන්නේ. render කරන්න අපිට පුළුවන් rendering render. දැන් render කරාම මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ. හැබැයි ඕගොල්ලන්ට මේක ටිකක් zoom කරලා බැලුවොත් reflection එක හොඳටම වැඩි සහ අපි දාපු ගොරෝසු ගතියත් එක්ක නෙමෙයි පැතිරෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ වතුරට රිෆ්ලෙක්ෂන් එක වැටෙනකොට ඒ රිෆ්ලෙක්ෂන් එක තියෙන්නේ අපේ රැල්ලත් එක්කම සම්බන්ධ වෙලා වගේ. ඉතින් මේකෙදිත් ඒ විදිහට අපිට රිෆ්ලෙක්ෂන් එකක් ගන්න පුළුවන්. ඒක ගන්න මම යනවා material edit එකට ගිහින් ඉවර වෙලා අපේ පොළවේ material slot එක select කරලා අපේ තියෙනවා දැන් අපි reflection වලට දාපු map එකට යනවා flat mirror ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් use bump map කියන එක. අන්න ඒක on කරලා අපි දැන් render කරලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට reflection එක. අපේ මේකට දැන් අපි කොහොමද light එකක් දාගන්නේ? ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඒකට මම යනවා top view port එකට. මම එනවා top view port එකට. top view port එකට ඇවිල්ලා මම command panel එකේ මෙන්න මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ අපිට පුළුවන් lights වලට යන්න.
ලයිට්ස් වලට යන්න කලින් මෙතන ෆොටෝමෙට්‍රික් කියන එක දාන්න ස්ටෑන්ඩඩ් වලට. එතනින් මම තෝරගන්නවා ඔම්නි කියන මෙන්න මේ ලයිට් එක. තෝරගත්තට පස්සේ මම টොප් එකෙන් මෙන්න මෙහෙම ක්ලික් එකක් දෙනවා. ක්ලික් එකක් දීලා මතක ඇතුව move tool එකට යන්න. නැත්තම් තවත් ක්ලික් කරන්න ගියොත් ඔයාලා අමාරු වෙටෙනවා. මොකද තව omni lights create වෙයි ගොඩක්. මම මේ විදිහට අරගෙන ඇවිල්ලා මේක ටිකක් උඩට ගේනවා. ෆ්‍රන්ට් එකෙන් බලාගෙන ටිකක් උඩට ගේනවා. උඩට ගෙනල්ලා ඉවරලා මම දැන් රෙන්ඩර් කරොත් එහෙනම් shift key එක press කරලා අපිට මෙන්න මේ විදිහට ලයිට් එක වැටලා තියෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි අපිට තාම ලයිට් එකක් තිබ්බට ෂැඩෝ එකක් වැටිලා නැහැ. ඉතින් මම omni light එක select වෙලා තියෙද්දි මම යනවා ඒකේ settings වලට. දැන් ඔයගොල්ලෝ දන්නවා settings තියෙන්නේ කොහෙද කියලා. settings තියෙන්නේ අපේ command panel එකේ modify කියන එකේ. modify කියන එකට ආවට පස්සේ පල්ලෙහාට එන්න මෙන්න තියෙනවා ඒකේ settings කිහිපයක්. shadows පෙන්වන්න අපි shadows කියන එක on කරන්න ඕන. shadow map කියන ඒවා මුකුත් වෙනස් කරන්න යන්න එපා දැම්ම. ඊට පස්සේ මේකේ ආලෝකය අඩු වැඩි කරගන්න පුළුවන් අපිට මෙන්න මේ intensity color attenuation කියන එකේදී. intensity color attenuation කියන එකේ multiplier කියන්නේ අපේ light එකේ එළිය කොපමණද කියන එක. ඉතින් මම මෙතනදී මේ එළිය පොඩ්ඩක් වෙනස් කරගන්නම් 0.5කට වගේ. ඔයගලන්ට පුළුවන් මේ ලැබෙන ආලෝකයේ වර්ණය වෙනස් කරගන්න සුදු පාට, කහ පාට, තමන් කැමති පාටකට. ඊට පස්සේ shadow map parameters වලට ආවට පස්සේ මම දැනට මෙන්න මේකේ reflection එක render කරන්න පෙන්නන්න. මෙන්න මේ විදිහට අපිට shadow එකක් පෙන්වන්නේ. ඉතින් මේක තව පොඩ්ඩක් අපිට smooth කරගන්න පුළුවන්. මම මෙතන shadow map parameters size එක 512, sample එක 24 දෙනවා. දැන් render කරොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අර තරම් sharp shadow එකක් නෙමෙයි වැටෙන්නේ. ඉතින් මම මේක තව පොඩ්ඩක් top එකෙන් බලාගෙන omni light එක පොඩ්ඩක් මේ විදිහට පොඩ්ඩක් එහාට ගෙනියන්නම්. ගෙනිහිල්ල ඉවරලා මේකෙන් top එකෙන්ම බලාගෙන copy එකක් ගන්නවා shift එකෙන් මෙන්න මේ පැත්තට. ඒක instance දෙන්න දීලා okay කරන්න. okay කරලා දැන් අපි render out එක ගත්තොත් එහෙම මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. අපේ බෝල් ටික තාම පාවෙනවා වගේ ගතියක් තියෙනවා. ඒ හින්දා මම ඒක පොඩ්ඩක් උඩට ගේන්න. zoom කරලා බැලුවොත් ඔයගලන්ට පේනවා ඒක පැහැදිලිවම පාවෙනවා වගේ. හදිස්සියවත් දැන් ඕගොල්ලෝ නොහිතපු විදියට මේකේ පොළව සහ බෝල සියල්ලම select වෙලා තියෙනවා. ඉතින් අපිට පොළව select වෙන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා අපිට පුළුවන් මේකේ පොළව deselect කරන්න. alt එක එක්ක ආයි පොළව select කරන්න. select කරලා දැන් move tool එකෙන් බෝල ටික හිමීට පොළවේ වදින මට්ටමට ගෙනල්ලා මේ විදිහට තියාගන්න. දැන් අපේ render out එක මෙන්න මේ විදිහට පෙන්නනවා. අපිට ඕන නම් omni light එකේ එළිය තව පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. අපි ගත්ත copies instance නිසා අපිට මෙතනින්ම වෙනස් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට අපිට render output එක අරගන්න පුළුවන්. දැන් මේකේ අපිට මේ frame එකේ size එක වෙනස් කරගන්න පුළුවන්. render වෙන frame එකේ size එක මම යනවා F10 press කරලා අපේ render setup එකට. ගිහිල්ලා මෙතනින් එන්න area to render යන්නත් පුළුවන්. එතකොට අපිට කොටසක් අවශ්‍ය කොටසක් විතරක් render කරගන්න පුළුවන් මේ region එකට ගිහිල්ලා. එහෙම නැත්නම් අපේ size එක සම්පූර්ණයෙන්ම output size එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන HD TV දක්වා වෙනස් කරගන්න පුළුවන් අපිට. ඔයගලන්ට පේනවා 1920යි
1080 සයිස් එකට මේක ගන්න පුළුවන්. අරගෙන ඉවරලා දැන් රෙන්ඩර් කරන්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහට ලොකුවට ස්ක්‍රීන් එක අපිට පෙන්නනවා. හැබැයි ටිකක් වෙලා යනවා මොකද ඩීටේල්ස් ගොඩක් අපිට ලැබෙන හින්දා. හරි. මේක අපිට ඉමේජ් එකක් විදිහට සේව් කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් save image යන්න save image ගිහිල්ලා ඕගොල්ලන්ට කැමති තැනක මේක save වෙන්න දෙන්න. මෙතන ෆෝමැට් එක අපිට දෙන්න පුළුවන් වීඩියෝස් විදියට අපි අවුට් කරනවා නම් AVI දෙන්න පුළුවන් නැත්නම් TIFF එක දෙන්න පුළුවන් නැත්නම් අපිට PNG JPG වගේ දේවල් දෙන්නත් පුළුවන්. මම මෙතන PNG විදියට සේව් කරන්න අපිට පුළුවන් නමක් දෙන්න. දීලිවල සේව් කරන්න මෙතන 48 bit කියලා තියෙනවා. ඒක ඕකේ කරන්න. ඒක ඒ විදිහටම. හරි. දැන් අපිට මේක රෙන්ඩර් එක ක්ලෝස් කරන්න පුළුවන්. හරි ඉතින් 3ds Max Scanline රෙන්ඩර් එකේදී අපි මැටීරියල් කරන්නේ ওই විදිහට. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ආයිත් හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. අදට නවතිනවා. ස්තුතියි. Please subscribe to this channel and comment, share and like videos. Follow on Twitter and Facebook.